समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සංසරිත්වා ච සංසාරේ කලිතං චේ මමං තයි ආරෝචේමි මහාවීර අපරාධං කමස්සු මේති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ප්‍රඥා නාලිකාව ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් සෑම දෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ. අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ භාරගෙන කටයුතු කරන්නේ අංක 362 ඒ දෙල්ගොඩ ලිපිනේ පදිංචි ඊ.ඒ. මෛත්‍රීපාල මහත්මයා සහ දොම්පේ ප්‍රාදේශීය සභාවේ ආයුර්වේද ඖෂධ සංයෝජක දැනට විශ්‍රාමික ඊ.ඒ. නන්දාවතී මහත්මනිය ඒ දෙපළ බොහෝම ශ්‍රද්ධාවෙන් අද මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කළ බලාපොරොත්තු වන්නේ ඊ.ඒ. මෛත්‍රීපාල මහත්මයාගේ දෙමව්පියන් වන දැනියෙල් අප්පුහාමි ආදරණීය පියාණන්ටත් ඩී.එම්. දිසීනෝනා ආදරණීය මෑණියන්ටත් පින් අනුමෝදන් කිරීම. ඒ අම්මා තාත්තා දෙපළට පුණ්‍යානුමෝදනා කරමින් සසර ජීවිත සුවපත් වේවා, චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා, නිවනින්ම නිවීසන සෙත්වා කියන උතුම් ප්‍රාර්ථනාවත් ඒ වගේම ඊයේ කැරලයින් නෝනා ආදරණීය මෑණියන්, ඊයේ ආරුන් ඉදිරිසිංහ පියාණන්, ඒ වගේම දයාරත්න ඉදිරිසිංහ මල්ලි, සෝමා ඉදිරිසිංහ නංගි, වෛද්‍යාචාර්ය W. එදිරිසිංහ සුළුපියා, එවාගේම සෙනේරිස් එදිරිසිංහ සුළුපියා යන අයට පින් අනුමෝදන් වේවා. සසර ගමන යහපත් වේවා, නිවනින්ම නිවී සැනසෙත්වා. සුජීවත්ව වාසය කරන මලින්ද පුතුණුවන්ට, එවාගේම රාජිකා දියණියට, නිම්මි නිරෝෂා මිනිබිරියට ඒ දරුවන්ගේ අනාගත දියුණුව ඇති වේවා. ඒ දරුවන් බලාපොරොත්තු වන ධාර්මික සිතුම් පැතුම් බලාපොරොත්තු සියල්ලක්ම ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම. පින්වත්නි, ධර්ම දේශනාවට මාතෘකා වශයෙන් තබා ගත්තේ යශෝදරා වත. එහෙම නැත්නම් රාහුල මාතාව පිළිබඳව. බොහොම ලස්සන දේශනාවක් පින්නතුනි, බොහොම ලස්සන චරිතයක්. යශෝදරා වත. යශෝදරාව අවුරුදු 78 දී බුදුරජාණන් වහන්සේ ගාවට වැඩම කරලා කීප ගාථාවක් තමයි දේශනාවට මාතෘකා වශයෙන් ගත්තේ. ඒ තමයි සංසරිත්වාච සංසාරේ. බුදුහාමුදුරුවනේ මේ සසර සැරිසරනා කාල පරිච්ඡේදයේ තුල කලිතං චේ මමං තයි
මමත් ඔබ වහන්සේත් එකටමයි මේ ගමන ආවේ. ආරෝචේමි මහා වීර අපරාධං කමස්සුමේ බුදුහාමුදුරුවනේ මේ ආපු සසර ගමනේ මගෙන් ඔබ වහන්සේට යම්කිසි වරදක් දෝෂයක් සිදු වූයේ නම් ඒ සියලු වරදට බුදුහාමුදුරුවනේ සමාවනසේක්වා. මේ යශෝදරා වත ආරම්භ වෙන්නේ මේ විදියට. පින්නතුන්ට මතකයි දීපංකර බුදුහාමුදුරුවෝ. එදා උන්වහන්සේ වැඩම කළේ රම්ම කිය නගරයට. ඒ බුදුහාමුදුරුවෝ වඩිනව බව ආරංචි වෙලා මිනිස්සු පින්නතුන්ට මතකද පාරක් හද හිටියා. එතකොට අපේ බුදුහාමුදුරුවෝ කවුරු හැටියට එතෙන්ට ගියේ? සුමේධ තාපසයන් වහන්සේ හැටියට. ගිහිලා මිනිස්සුන්ට කිව්වා මිනිසුනේ දීපංකර බුදුන්ට නම් පාර හදන්නේ මටත් කොටසක් දෙන්න කිව්වා. පින්නතුන්ට මතකද මිනිස්සු දුන්නේ අපේ බුදුහාමුදුරුවන්ට හදන්න බැරි අමාරු මඩවලක්. බෑ කිව්වද? නෑ බාරගත්තා. ඒ වුණාට පින්නතුන්ට මතකයිනේ දීපංකර බුදුහාමුදුරුව වඩින්න කලින් අනේ අපේ බුදුහාමුදුරුව ඒ කියන්නේ සුමේධ තාපසයන් වහන්සේට ඒ මඩ වගඩ හදලා ඉවර කරගන්න බැරි වුණා. කරපු දේත් පින්නතුන් දන්නවා. මොකද්ද? දීපංකර බුදුරජාණන් වහන්සේ ප්‍රදාන භික්ෂු මහා සංඝයා මාගේ පිට උඩින් වඩිනාසේක්වා කියලා මඩ වගුරෙම දිගෑවුණා. දීපංකර බුදුහාමුදුරුව වැඩියා. උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට කිව්වා මහණෙනි මින් එහාට එක අඩියක්වත් තියන්න එපා කිව්වා. ඇයි? මේ මඩ වගුරේ දිගෑවී සිටින මේ උත්තමයා මේන් අසංඛ්‍ය 4කුත් කල්පලක්ෂයක් ගිය තැන මතු ගෞතම නමින් බුදු වෙනවා ඒකාන්තයි. ඒ නිසා පිට උඩින් නොවඩනසේක්වා කියලා. පින්නතුන් මේක බණ පොතේ ඉගෙන ගත්තේ නියත විවරණ ලබා දීම. බුදු කෙනෙක් බුදු වෙන්නේ උත්තමයෙකුට ආශිර්වාද කිරීම. පින්වත්නි එදා රම්ම නගරයේ රැස්වෙච්ච සියලු මිනිස්සු රජුරු නීතියක් පෙනෙව්වා. මොකද්ද? දීපංකර බුදුන්ට මල් පිදුවට කමක් නැහැ. හැබැයි කිසිම මිනිස්සෙක් කඩවල් වලින් මල් මිලදීගෙන පූජා කිරීම තහනම්. එහෙනම් කොහෙන්ද? ගෙවල් වලින් මල් කඩාගෙන විත් දීපංකර බුදුහාඳුරන්ට පූජා කරන්න පුළුවන්. කඩවල් වලින් බෑ. පින්වත්නි එදා ගෙවල් වලින් මල් කඩාගෙන ආපු කාන්තාවන් අතර ලස්සනම ලස්සන ඒ දුප්පත් කාන්තාවක් සපුමල් 5කුත් අතේ තියාගෙන හිටියා දීපංකර බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. පින්වත්නි සුමේධ තාපසයන් වහන්සේ මඩ වගුරෙන් නැගිට්ටා. නැගිට්ට ගමන් බැලුවේ මට බුදු වෙන්න මතු වරම් දුන්නෝ දීපංකර බුදුහාමුදුරුවන්ට පූජා කරන්න කෝ මලක්. නමුත් මේ ලස්සන කාන්තාවගේ අතේ සපුමල් 5ක් තියෙනව දැකලා සුමේධ තාපසයන් වහන්සේ මේ කාන්තාව ළඟට ඇවිල්ලා අහනවා නැගෙනේනි සුමිත්තා ඔය අතේ තියෙන සපුමල් 5න් දෙකක් මට දෙන්න බැරි දෙව්ව දීපංකර බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. එය අහනවා සුමේධ තාපසයන් වහන්සේ සපුමල් 5න් දෙකක් මං ඔබතුමාට දුන්නොත් ඔබතුමා මට මොනවද දෙන්නේ කියලා ඇහුවා. සුමේධ තාපසයන් වහන්සේ කියනවා සුමිත්තා සපුමල් 5න් දෙකක් මට දුන්නොත් මන් නුඹව විවාහ කරගන්නවා කිව්වා. දැන් තේනවද පින්නතුනි මල් වලට කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා. නමුත් මතක තියාගන්න සුමේධ තාපසයන් වහන්සේ කියනවා සුමිත්තා මේ සුමිත්තා කියන්නේ යශෝදරාව මේ මුල්ම ආත්මේ සුමිත්තා සපුමල් 5න් දෙකක් මං ගන්නෙ පොරොන් දෙකක් පිට එකක් මාත් එක්ක විවාහ වෙන්න ආවට කමක් නැහැ හැබැයි සැපනම් විඳින්න හම්බෙන්නේ නැහැ කිව්වා. දුකම තමයි විඳින්න හම්බෙන්නේ කමක් නැහැ කිව්වා. ආහෙන එක මලක් දෙන්න. දෙක සුමිත්ත මගේ ප්‍රාර්ථනාවක් තියෙන මතු බුදු වෙන්න. ඒ ප්‍රාර්ථනාවෙන්
යන ගමනේදී නුඹේ කුසින් උපදින දරුවන් පවා මට සමහර ආත්ම භාවවල දන් දෙන්න සිද්ධ වේවි. නුඹේ කුසින් උපදින දරුවන් දන් දෙනකොට ඒ දුක හුලන්න පුළුවන් නම් තව සපුමලක් දෙන්න, නැත්තම් මට සපුමල් එපා කිව්වා. සුමිත්තා නොහොත් යශෝදරාව කියනවා හිමි සඳුනේ බුදු වෙනව නම් මං ඕන දුකක් විඳින්නම් කිව්වා. ඒ නිසා බය නැතුව මේ සපුමල් දෙක අරගෙන දැන්ම දීපංකර බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. ඔබ වහන්සේට බුදු වෙන තුරාවට කවුරු නැතත් ස්වාමිනී මම ඉන්නවා කිව්වා. ඒක මහා පුදුමාකාර වචනයක් පින්නතුනේ. බුදු වෙනකන් ඔබ වහන්සේට කවුරු නැතත් මම ඉන්නවා ස්වාමිනී බය වෙන්න එපා. එනිසා මේ සපුමල් දෙක අරගෙන දැන්ම දීපංකර බුදුහාන්ට පූජා කළා බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන්නට කිව්වා. පින්නතුනි මේ තමයි ආරම්භය. මේ සපුමල් දෙක දුන්නු තැන ඉඳලා යශෝදරාව වෙස්සන්තර අන්තිමාත්ම භාවයේ දක්වා එකටම පින්නතුනි මේ ගමන් මග ආවා. අපේ බුදුරජාන් වහන්සේත් එක්ක. ඒ දැනගත්ත ඉෂ්ටියකට මේ ලෝකේ බුදු වෙන්න බෑ. නමුත් ඉෂ්ටියකට පුළුවන් බුදු වෙන්න පාරමී පුරුණ උත්තමයෙකුට උදව් කරන්න පුළුවන්. දැන් මේ ගමන කොච්චර කල් යනවද? මඩ වගුරෙන් පටන් ගත්ත මේ ගමන පින්නතුනේ අසංඛ්‍ය 4කුත් කල්පලක්ෂයක් යනවා. අසංඛ්‍ය කියන්නේ මේ ගණන් පතේ තියෙන අවසාන ගාන. අසංඛ්‍යෙන් එහාට ගානක් නැහැ. අසංඛ්‍ය ගාන හැදෙන්නේ 1.140ක් ලිව්වා මේ ගානට කියන්නේ අසංඛ්‍ය කියලා. ඔන්න මම අසංඛ්‍ය ගාන හැදෙන හැටි 100යි 1000යි 10000යි ලක්ෂයයි කෝටියයි කෝටි කෝටියක් ප්‍රකෝටියයි ප්‍රකෝටි කෝටියක් කෝටි ප්‍රකෝටියකයි කෝටි ප්‍රකෝටි කෝටියක් නහුතයකයි අපි අර කේන්ති ගියාම කියන්නේ නහුත කියන්නේත් පින්නතුනි ගානක්. නහුත කෝටියක් නින්නහුතයකයි නින්නහුත කෝටියක් අක්කවණියකයි අක්කවණිය කෝටියක් බිඳුවකයි බිඳු කෝටියක් අබ්බුදයකයි අබ්බුද කෝටිය නිරබ්බුදයකයි නිරබ්බුද කෝටියක් අහයකයි අහ කෝටියක් අබබයකයි අබබ කෝටියක් සෝගන්ධිකයකයි සෝගන්ධික කෝටියක් උත්පලයකයි උත්පල කෝටියක් කුමුදුයකයි කුමුදු කෝටියක් පොණ්ඩරීකයකයි පොණ්ඩරීක කෝටියක් කතානයකයි කතාන කෝටියක් මහා කතානයකයි මහා කතාන කෝටියක් අසංඛ්‍යයි. මේ කොම ගණන් 100න් පටන් ගත්තු ගාන අවසන් වුණේ අසංඛ්‍යයෙන්. දැන් මෙතෙන් සිට යශෝදරාව අසංඛ්‍ය 4කුත් කල්පලක්ෂයක් යනවා තථාගත අපේ බුදුහාමුදුරන්ට පින්නතුනේ උදව් කරන්න. මතක තියාගන්න බුද්ධත්වයේ වෙනුවෙන් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට වඩා දුක් විඳ යශෝදරාව. ඇය ඒ දුක නොවිඳින්න අපිට බුදු කෙනෙක් නැති වෙන්න පුළුවන්. පුදුමාකාර කැපවීමක් කළේ. කතාවටත් අපි කියන්නේ පිරිමියෙකුට දියුණු වෙන්න ඕන නම් හොඳ ඉෂ්ටියක් ඉන්න ඕනේ. පාරමී පුරණ බෝසත්වරයෙකුට ඉක්මනින් බුද්ධත්වයට පත් වෙන්නත් හොඳ ඉෂ්ටියක් ප්‍රතිපදාවක් ලැබෙන්න ඕනේ. මේ ශාසන ඉතිහාසයේ අඩුම කාලයකින් සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ අපේ ගෞතම බුදුරජාන් වහන්සේ. පින්වත්නි මෙතන ඉඳලා මේ යන සාංශාරික ජීවන ගමන් මගේ පින්තුන්ට මතකද අපේ බුදුහාමුදුරුවෝ තව ඒකාත්මික ඉපදුනා. ඒ මොකද්ද? ඇයි මහෝෂධ පඬිත්තුමා? මහෝෂධ කියලා කියන්නේ උපදිනකොටම සුදු හඳුන් කැබැල්ලක් අතේ මිටි මොලවගෙන ඉපදුනේ. සුදු හඳුන් කියන්නේ මහා ඖෂධයක්. ඒ නිසා මහෝෂධ පඬිත්තුමා බවට පත් වුණා. අවුරුදු 16 දී මහෝෂධ පඬිත්තුමා පින්නතුනේ දවසක් පාරේ ඇවිදගෙන යනකොට ලස්සනම ලස්සන දුප්පත්ම දුප්පත් කාන්තාවක් කැඳහැලියකුත් අරගෙන යන කුල දෙටුවන්ට. කුල දෙටුවන් කියන්නේ දෙමව්පියන්ට. මේක දැක්ක මහෝෂධ පඬිත්තුමා මේ කාන්තාවගෙන් අහනව නැගණියනේ
කොහෙද යන්නේ කියලා ඇහුවා. දෙමව්පියන්ට කැඳ අරගෙන යනවා කිව්වා. මහෞද පඬිතුමා කියනවා ඔය යන තාලේ හැටියට ගියොත් නම් දෙමව්පියන්ට අද කැඳ බොන්න හම්බෙන්නේ නැහැ කිව්වා. ඇයි? නෑ ඉතින් ඔය ලතාවට ගිහලා දෙමව්පියෝ කොහොමද කැඳ බොන්නේ කියලා ඇහුවා. මේ කාන්තාව කියනවා මතක තියාගන්න මම ඉෂ්ටියක්. මට මේ කැඳහැලියත් අරගෙන මහපාරේ දුවන්න බැරි කමක් නැහැ. නමුත් ඉෂ්ටියක් දුවනකොට නොහොබී කිව්වා. මේ ලෝකේ 4 දිනක් ඉන්නවා පින්නතුනේ දුවන්න හොඳ නැහැ දුවනකොට ලස්සන නැති. 1. ඔටුනු පලං රජ්ජුරුව දුවන්න හොඳ නැහැ. රජ්ජුරුව දිවටමකුත් වෙන්නේ රජ්ජුරුව දුවනකොට ලස්සන නැහැ. 2. රජ්ජුරුවන්ගේ මංගල හස්තිය ඇතා දුවන්න හොඳ නැහැ. ඇතා දුවනකොට ලස්සන නැහැ. 3. හාමුදුරුවෝ දුවන්න හොඳ නැහැ. හාමුදුරුවෝ දුවනකොට ලස්සන නැහැ. 4. ඉෂ්ටිය කාන්තාව දුවන්න හොඳ නැහැ. කාන්තාවක් දුවනකොට ලස්සන නැහැ පින්නතුනේ. පින්නතුන්ට මතකද විසාකාව නාන්න ගියේ ගඟට මා විශාල වැස්සක් වැස්සා. අනෙක් කුමාරිකාවරු සියලු දෙනාම රෙදි අරගෙන ගෙදර දෙව්වා. විසාකාව තෙමි ගෙදර ගියේ. තෙත බරිත වස්ටේ. සමහර පිරිමි කිව්වල විසාකාවට මොකද්ද? මේ වගේ කාන්තාවක් ලද පුරුෂයෙකුට කැඳත් හම්බෙන්නේ නැහැ කිව්වා. මහා පුදුම කම්මැලි කාන්තාවක් කිව්වා. ඇයි? වැස්සේ දුවන්නේ නැහැ කියලා මේ. විසාකා මොකද්ද නවද කිව්වේ? මිනිසුනේ මතක තියාගන්න කාන්තාවක් දුවනකොට නොහොබී. අනිත් එක තෙත බරිත වස්ටයෙන් කාන්තාවක් දුවනට කොහොත්ම ලස්සන නැහැ. ඒ නිසා දුවන්නේ. අනිත් එක මතක තියාගන්න වැස්සට බයේ දුවලා බැරි වෙලාවත් පය පැකිලා වැටිලා අතප්පයක් කන්නොත් දෙමව්පියන්ට මාව බරක් වෙනවා. ගැහැණු දරුවා කොහොමද දෙමව්පියන්ට බරක් වෙනවා? වැස්සට කමක් නැහැ රෙදි වියලා ගන්න පුළුවන්. නමුත් අර වගේ දෙයක් වුණොත් දෙමව්පියන්ට බරක් වෙනවා. විසාකාවත් දිව්වේ නෑ එදා. මයත් කියනවා මහෞද පඬිතුමනි දුවන්න බැරි කමක් නැහැ කැඳහැලියත් අරගෙන. නමුත් දුවනකොට ලස්සන නැහැ කිව්වා. දැන් මහෞද පඬිතුමා මොකද්ද මේ බලන්නේ? පින්නතුනි මෑයට හැදිච්චකම තියෙනවද කියලා. ඔන්න බලන්න තෝරගන්න විදිය. මේ දේශනාව විවාහ වෙච්ච අයටයි විවාහ වෙන්න ඉන්න අයටයි ඔක්කොටම හොඳයි පින්නතුනි. යශෝදරාවගෙන් සිද්ධාර්ථ කුමාරයාගෙන් යුග ජීවිතවලට ගන්න පුළුවන් ආදර්ශ පින්නතුනි බොහොමයි. පින්නතුන්ට මතක ඉස්සර තිබුණ යශෝදරා වත කියලා පොතක්. දැනුත් නැතුව නෙවෙයි පරණ පොත හරිම ලස්සනයි. යශෝදරාවත කියපු සෑම පිරිමියෙක්ම ඇඬුවා. යශෝදරාවත කියපු සෑම ස්ත්‍රියක්ම වඩාත්ම ඇඬුවා. යශෝදරාවත කියනකොට පිරිමියෙකුට ඇඬෙන්නේ වෙන මොකක් නිසා නෙවෙයි දෙයනේ බුද්ධත්වයට පත් වෙන්න පෙරම් පුරන උත්තමයෙකුට ස්ත්‍රියක් මේ තරම් දුක් විඳද කියලා. ස්ත්‍රියකට ඇඬෙන්නේ සතුටු කඳුළු අනේ බුද්ධත්වයට පත් වෙන උත්තමයෙකුට උදව් කරන්න පුළුවන් නම් ඒ ස්ත්‍රිය කොච්චර වාසනාවන්තයිද? පින්වත්නි එදා මහෞද පඬිතුමා බලනවා මෙච්චර හැදිච්චකමක් තියෙන මෑයට බුද්ධිය තියෙනවද කියලා. තාම නම දන්නෙත් නැහැ. අහනවා ඔච්චර හැදිච්චකමක් තියෙන නැගෙනේනේ නුඹේ නම මොකද්ද කියලා ඇහුවා. මෑ කියනවා මහෞද පඬිතුමනි මේ ලෝකේ යමෙක් ආපහු ඒ தത്വයට පත් වෙන්නේ නැත්නම් ඒක තමයි මගේ නම කිව්වා. ආපහු ඒ தത്വයට පත් වෙන්නේ නැහැ කියන්නේ අමරණීයයි. ආයි මැරෙන්නේ නැහැ. එන නම මොකද්ද? මහෞද පඬිතුමා තේරුම් ගත්තා මේ මම හොයන අමරාදේවියයි. අන්න එදා යශෝදරා අමරාදේවිය වුණා. ආයිමත් අහනවා අමරාදේවිය දැන් ඔය කාටද කැඳ අරගෙන යන්නේ? අම්මටයි තාත්තටයි. හරි. නුඹේ තාත්තා මොනවද කරන්න කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා මහෞද පඬිතුමනි මගේ තාත්තා 1-2ක් කරනවායි කිව්වා. මහෞද පඬිතුමා කල්පනා කළා එහෙනම් තාත්තා වැඩ කරන වැත්තේ කුඹුරක වෙන්නේ නැති. ඇයි?
හානකොට නගුලෙන් උඩට ආපු පස් පිඩල්ල ආපහු වතුරට වැටෙනකොට ඒක පස් පිඩල්ල දෙකට කැඩෙනවා. ඒකයි කිව්වේ මගේ තාත්තා එක දෙක කරනවා කිව්වා. දැන් නිකන් හිතන්න පින්නතුනි මෙහෙම අහනකොට වැල්වටාරම් ගොඩකින් කියන්න මෑටත් බුද්ධිය තියෙන්න ඕනේ. වැල්වටාරම් ගොඩකින් කියන දේ තනි වචනෙන් තේරුම් ගන්න මහෞද්ධ පඬිතුමාටත් බුද්ධිය තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ දෙන්නට දෙන්න බුද්ධි විමසා ගන්න වෙලාවක් මේක. අයිමත් අහනවා අමරාදේවිය නුඹේ තාත්තගේ ඔය කියන කුඹුර කොහෙද තියෙන්නේ කියලා ඇහුවා. අමරාදේවිය කියනවා මේ ලෝකෙ යමෙක් ගියාට පස්සේ ආපහු කවදාවත් තාත්තගේ කුඹුර ගාවෙන් එන්නේ නැහැ. නතර වෙන අන්තිම තැන එතනයි. කුඹුර තියෙන්නේත් එතනයි කිව්වා. එහෙනම් කොතනද? සුසානයයි. අපි කවුරුත් අන්තිමට නතර වෙන තැන පින්නතුනි සුසානයයි. කුඹුර තියෙන්නේත් එතනයි. ආයිමත් අහනවා අමරාදේවිය නුඹ දැන් අම්මටයි තාත්තටයි කැඳ දීලා ආපහු ගෙදර යනවද කියලා ඇහුවා. අඩු වුණොත් ගෙදර යනවා වැඩි වුණොත් ගෙදර යන්නේ නැහැ කිව්වා. මහෞද්ධ පඬිතුමා කල්පනා කළා එහෙනම් කුඹුරට යන්න තියෙන ගඟගෙන් ගොඩ වෙලා. ඇයි උඩහට වැස්සොත් ගඟේ වතුර වැඩි වෙනවා. වතුර වැඩි වුණොත් ගෙදර යන්නේ නැහැ කිව්වා. වතුර අඩු වුණොත් ගෙදර යනවා කිව්වා. පින්වත්නි දැන් බුද්ධිය විමසලා අවසానයි. ඊට පස්සේ බැලුවා මොකද්ද? අමරාදේවියට ඉතුරු කරන්න පුළුවන්ද කියලා. යුග ජීවිත ගත කරන සෑම කෙනෙක් මතක තියාගන්න ඉතුරු කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ, දුක් විඳින්න පුළුවන්කම තියෙන්න ඕනේ, ඉවසන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මෙන්න මේ ටික තියෙනවා නම් මොකද්ද? දුක් විඳින්න පුළුවන්කම, ඉතුරු කරන්න පුළුවන්කම, ඉවසන්න පුළුවන්කම. මේ ටික තියෙනවා නම් එකෙන් දෙකෙන් නෙවෙයි ඕන කෙනෙකුට නිවන් දකින්නකම් යුග ජීවිත ගෙනියන්න පුළුවන්. ඉතුරු කරන්න පුළුවන්ද කියලා බැලුවේ කොහොමද? පින්නතුන්ට ඔය ඇත්තන්ට මතකද මහෞද්ධ පඬිතුමා අමරාදේවියට දුන්න හාල් හුණ්ඩුවක්. දීලා මොකද්ද කිව්වේ? අමරාදේවිය මේ හාල් හුණ්ඩුවෙන් නුඹ කැඳත් හදන්න ඕනේ, බතුත් උයන්න ඕනේ, කැවුනුත් හදන්න ඕන කිව්වා. අමරාදේවිය මේ හාල් හුණ්ඩුව දැම්ම කුල්ලට. දාලා පෙළුවා. පොළොනකොට කුල්ලේ අගේ ඉතුරුනා හොඳ හාල් ටික. කුල්ලේ මැද ඉතුරුනා සුන් සහල් ටික. කුල්ලෙන් පොළොනකොට බිමට වැටුණා කොඩු සහල් ටික. අමරාදේවිය කුල්ලේ අගේ ඉතුරුණු හොඳ හාල් වලින් බත් ඉව්වා. කුල්ලේ මැද ඉතුරුණු සුන් සහල් වලින් කැඳ හැදුවා. කුල්ලෙන් පොළොනකොට බිමට වැටුණු කුඩු සහල් වලින් කැවුනුත් හැදුවා. මහෞද්ධ පඬිතුමා කල්පනා කළා හාල් හුණ්ඩුවෙන් මෙච්චර හරියක් කරන්න පුළුවන් නම් මෑට මීට වඩා යමක් ලැබුණොත් මීට වැඩි ඉතුරු කරන්න පුළුවන්. දැන් ඉතුරු කරන්න පුළුවන්. ඊට පස්සේ බලනවා පින්නතුනි මෑට ඉවසන්න පුළුවන්ද කියලා. ඉවසන්න බැරි නම් මේ ගමන යන්න බෑ. දැන් කොච්චර කල් යන්න ඕනද? අසංඛ්‍ය හතරකුත් කල්ප ලක්ෂයක් බුදු වෙනකන් මේ ගමන යන්න ඕනේ. අද වගේ එකෙන් දෙකෙන් ඉවර කරන්න බෑ පින්නතුනි ජීවිත. යුග ජීවිත. ඒ නිසා ඉවසීම බලපු හැටි තමයි පින්නතුනි ඔන්න අමරාදේවිය කුල්ලේ අග ඉතුණු හොඳ හාල් වලින් බත් උයලා මහෞද්ධ පඬිතුමාට පිළිගන්නවා. එක බත් කටයි මහෞද්ධ පඬිතුමා කෑවේ. අමරාදේවිය විශ්‍රාම තුක් කියලා කෙල ගැහුවා. රස නැද්ද කියලා ඇහුවා. මෙහෙමද බත් උයන්නේ කියලා ඇහුවා. රස නැතුව නෙවෙයි. අද නම් ඉතින් පුළුවන් නම් කනවා බැරි නම් නිකන් ඉන්නවා. ඒව බෑ. ඒව නෑ පින්නතුනි. ඇයි ඒව නැත්තේ? පින්නතුන්ට මතකද මල් සපු මල් දෙකෙන් එකක් ගන්නකොට කිව්වා මාත් එක්ක විවාහ වුණාට කමක් නෑ. ආයි සැප විඳින්න බලාගෙන ඉන්න එපා කිව්වා. කමක් නෑ කියවනේ බුදු වෙනව නම් මට ඕන දෙයක් කිව්වා. ඊට පස්සේ කිව්වා ස්වාමීනි මම කැඳ හැදුවා පිළිගන්නන්නම් කිව්වා. හා කැඳ කෝප්පයක් අදලා පිළිගන්නවා. ඒකෙත් එක උගුරයි බිව්වේ අමරාදේවිය විශ්‍රාම තුක් කියලා කෙල ගැහුවා. ඇයි රස නැද්ද කියලා ඇහුවා. මෙහෙමද කැඳ හදන්න කියලා ඇහුවා. රස නැතුව නෙවෙයි. මේ ඉවසීම බලන්නේ.
ඊට පස්සේ කිව්වා ස්වාමීනි මම කැවුමක් හැදුව පිළිගන්නන්නම් හා ඒකෙත් එක කටයි කෑවේ අමරාදේවි ඉස්සරහාම තුක් කියලා පින්නතුනි කියලා ගැහුවා. රස නැද්ද කියලා ඇහුවා. මෙහෙමද කැවුම් හදන්න කියලා ඇහුවා. අමරාදේවිය නුඹට උයන්න බෑ. උයා ගන්නවත් බැරි ගැහණියකගෙන් මට මේ ලෝකෙට ඇති වැඩක් නැහැ කිව්වා. ඒ නිසා බිම දන ගහපිය කිව්වා. පින්නතුනි හිටපතනම දන ගැහුවා. දැන් පින්නතුනි හිතන්නේ නැති මල් දීලත් කරගත්තු හරියක් දෝ මේ කියලා. නෑ පින්නතුනි මේ තමයි නියම තෝරා ගැනීම. ඊට පස්සේ කො මෙතන නෙවෙයි අන ගිනි ගහන කාෂ්ඨකව ගිල දන ගහන්න කිව්වා. පින්නතුනි ගිනි ගහනව්වේ යශෝදරාව දන ගැහුවා. සෑහෙන වෙලාවක් අහුවේ තියලා මහෝද්ද පඬිත්තුමා අමරාදේවියට කතා කළා. කතා කළා කිව්වා මතක තියාගන්න අමරාදේවිය මේ සෑම දුකක්ම දුන්නේ වෙන මොහොකටවත් නෙවෙයි නුඹට බුදු වෙනකන් මාත් එක්ක මේ ගමන යන්න පුළුවන්ද කියලා මම බැලුවේ. එහෙනම් මල් දුන්නට මදි. පොරොන්දුනාට මදි. මේ සියලු දේ පින්නතුනි අත්දැකීම් තුලින් බලලා තීරණය කරගත්තා. නුඹයි මට සම්මා සම්බුද්ධත්වයේ දක්වා උදව් කරන්නේ. නුඹයි ප්‍රතිවතාව මේ ගමන බුදු වෙනකන් මට යන්න පුළුවන්. මේ ගමන බුදු වෙනකන් මට යන්න පුළුවන්. පින්නතුනි එදා අමරාදේවිය තෝරගෙන මේ ගමන් මග යන්න බලන්නකෝ මෙතන පින්නතුනි කාරණා කීපයක් බැලුවා. මොකද්ද හැදිච්චකම තියෙනවද කියලා බැලුවා. හැදිච්චකම තිබුණ ඇයි දිව්වේ නැහනේ. ඊට පස්සේ බැලුවා ඉතුරු කරන්න පුළුවන්ද කියලා. ඉතුරු කරන්න පුළුවන්. ඊට පස්සේ බැලුවා දුක් විඳින්න පුළුවන්ද කියලා. දුක් විඳින්න පුළුවන්. ඊට පස්සේ බැලුවා ඉවසන්නත් පුළුවන්. තේරුම් ගන්න පින්නතුනි විවාහ වෙන්න කලින් කවුරු හරි කෙනෙක් පොරොන්දුවක් දුන්න නම් අපි බැන්දට පස්සේ ලුණුයි බතුයි හරි කමක් නැහැ කාලා ජීවත් වෙමු කියලා බැන්දට පස්සෙත් ඒව තියෙන්න ඕනේ. ආයි මේ බැන්දට පස්සේ ඒව නැති වෙනව නම් මිනිස්සු ඉවසන්නේ රාගයේ මුවාවෙන් පින්නතුනි. එතකොට රාගයේ මුවාවෙන් ඉවසීම කවදාවත් පාරමිතාවක් බවට පත් වෙන්නේ නෑ. මිනිස්සුන්ට මිනිස්සුන්ගේ අවශ්‍යතා සියල්ල ඉටු වෙනකන් පින්නතුනි හොඳයි. ඉන් පස්සේ මිනිස්සු හොඳ නෑ. බලන්නකෝ යශෝදරාව ස්වාමීනි සපුමල් දෙක ගන්න ඔබ වහන්සේට බුදු වෙනකන් කවුරු නැතත් මම ඉන්නවා කිව්වා. අන්න පින්නතුනි ඉෂ්ටිය. මේ ජීවන ගමන් මගේ සෑම ආත්ම භාවයක්ම පින්නතුනි බොහොම ලස්සනට පහු කරලා පින්නතුන්ට මතක ඇති ප්‍රජාපති ගෝතමියගේ සියලුම ආදාහන කටයුතු අවසන් කරලා බුදුරජාණන් වහන්සේ වැඩම කළේ ගිජ්ජකූට පර්වතයට. ඒ ගිජ්ජකූට පර්වතයට වැඩම කරලා එදා භාගතුන් වහන්සේ භික්ෂුණීන්ට ධර්ම දේශනාවක් කළා. එදා මේ බණ අහන්න යශෝදරා මහරහත් තෙරණියත් පින්නතුනි වැඩම කළා. ඇය තථාගත බුදුරජාණන් වහන්සේගෙන් අවසන් වතාවට බණ ඇහුවේ ගිජ්ජකූට පර්වතයේදී. ඒ බණ අහලා යශෝදරාව රාත්‍රී කාලේ කුටියට ඇවිල්ලා නිින්දක් නැතුව එළි වෙනකන් පින්නතුනි කල්පනා කරනවා. මොකද්ද? මට දැන් අවුරුදු 78යි. මගේ බුදුහාමුදුරුවන්ටත් දැන් අවුරුදු 78යි. අපි දෙන්න එක දවසේ එක ක්ෂණේ එක මොහොතේ මේ ලෝකේ ඉපදුනේ. මමත් මගේ ස්වාමියා නැත්තම් බුදුරජාණන් වහන්සේ උපදින දවසේ වෙන කිසි කෙනෙක් ඉපදුනෙත් නැහැ. උපදින වෙලාවේ වෙන කිසි කෙනෙක් ඉපදුනෙත් නැහැ. ඒ වෙලාව වෙන කිසි කෙනෙක් මරුනෙත් නැහැ. බණ පොතේ කියන්නේ සිද්ධාර්ථ කුමාරයාත් යශෝදරාවත් උපදිනකොට
මේ ලෝකේ වෙන කිසි කෙනෙක් ඉපදුනෙත් නැහැ, මැරුණෙත් නැහැ. කිසිම චුතියක් සිද්ධ වුණෙත් නැහැ, කිසිම ප්‍රතිසන්දියක් සිද්ධ වුණෙත් නැහැ. ඒත් යශෝදරාව කල්පනා කරනවා මීට පෙර ශාසනවල බුදුවරුන්ගේ ඉස්සල පින්මන් පෑවේ බුදුහාමුදුරුවෝ නැත්තම් ප්‍රතිපුතාවද කියලා. ඇයට සිහිපත් වෙනවා මීට පෙර ශාසනවල ඉස්සල පිරිනිවන් පාන්නේ භාගතුන් වහන්සේගේ ප්‍රතිපුතාව. මගේත් බුදුහාමුදුරුවන්ගේත් පරිනිර්වාණය එක දවසේක මොහොතේක ෂණේ සිද්ධ වුණොත් මිනිස්සුන්ට ඒ දුක දරන්න බෑ. ඒ නිසා බුදුහාමුදුරුවන්ට කලින් මම පිරිනිවන් පාන්න ඕනේ. ඇරත් මගේ කුසින් උපන් මේ ලෝකේ එකම දරුවා මගේ රාහුල පුංචි හාමුදුරුවෝ තවතිසා දිවි ලෝකෙ පිරිනිවන් පෑවා. අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ චද්දන්ත වනේ මන්දාකින කියන පොකුණු ළඟ පිරිනිවන් පෑවා. ඒ වගේම සුද්ධෝදන මහරජුරුවත් පිරිනිවන් පෑවා. ප්‍රජාපති ගෞතමිය මීට එක දවසකට කලින් පිරිනිවන් පෑවා. ඒ නිසා මටත් නිවන් පුර යන්න සුදුසු වෙලාවයි කියලා එලි වෙනකන් කල්පනා කරලා එදා උදෑසනම පින්නතුනි යශෝදරාව ආයු සංස්කාර අතහැරියා. ඒ ආයු සංස්කාර අතහැරිය මොහොතේ පින්නතුනි මේ මිහිතලය කම්පා වුණා. භික්ෂුණීන් වහන්සේලා උදේ පාන්දර යශෝදරාවේ කුටිය ගාවට ඇවිල්ලා අහනවා යශෝදරාවිනි හිමිදිරි උදෑසන මිහිතලය කම්පා වුණා හේතුව කුමක්ද? නැගෙනවරුනි මං ආයු සංස්කාර අතහැරියා. මං පිරිනිවන් පානවා. හැබැයි ඊට පෙර ආතුව මට තථාගත බුදුහාමුදුරු මුණ ගැහෙන්න ඕනේ. බුදුහාමුදුරන් නොකිය පිරිනිවන් පාන එක හොඳ නැහැ. බුදුහාමුදුරන්ට කියන්න ඕනේ. නැගෙනවරුනි මමත් එක්ක බුදුන් දකින්න යන්න කැමති යම් භික්ෂුණීන් ඉන්නව නම් ඒ සියලු දෙනාට මාත් එක්ක එන්න පුළුවන්. එදා යශෝදරා රහත් තෙරණිය පින්නතුනි පෙරට කොටගෙන බොහෝ භික්ෂුණීන් වහන්සේලා ගිය බුදුහාමුදුරු බලන්ට. අනේ පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ දකින්නකොට යශෝදරාවට පුදුමාකාර සතුටක් ඇති වුණේ. දෙයනේ මේ බුදු පදවියට ගේන්න මම මේ සංසාරේ කොච්චර දුක් විඳද. භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා යශෝදරාව බොහෝම ගෞරව පෙරදරිව භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපිට ලස්සන ප්‍රකාශ කරනවා පින්නතුනි. සෑම ආත්ම භාවයක්ම ඇය සිහිපත් කරන බුදුන් ඉදිරිපිට ගෞරව පෙරදරිව ඇඳලි බැඳගෙන নমස්කාර පූරකව බුදුරජාණන් වහන්සේට යශෝදරාව තමන් පැමිණි කාරණා පිළිබඳව පින්නතුනි මතක් කළා. කියනවා මහා වීරයන් වහන්සේ මාහට සමාව දුන මැනවි. මේ මගේ අවසන් කාලයයි. දැන් මට වයස අවුරුදු 78යි. මගේ පිහිට මා විසින්ම බුදුහාමුදුරුවනේ කරගත්තා. මට දැන් වෙනත් කළ යුතු දෙයක් නැහැ. ජාති ජරා ව්‍යාධි මරණාදී දුක් අතරින් එතර වූ නිර්වාණ ධාතුව මම සාක්ෂාත් කරගත්තා. මගේ ස්වාමියා වූ ඔබ වහන්සේ විසින් මාහට දිය යුතු මේ සසර රැකවරණය සෑම අතින්න බුදුහාමේ ඔබ වහන්සේ මට ලබලා දුන්නා. මමත් බුදුහාමුදුරුවනේ සාංශාරික ජීවිතයේදී ඔබ වහන්සේ ලබා දිය යුතු සෑම පිළිසරණක්ම ලබලා දුන්නා. මේ ලෝකේ සාංශාරික බිය මම දුරු කළා. අද රාත්‍රී ස්වාමීනි භාගතුන් වහන්සේ නිවන් පුර යෑම මාගේ අදහසයි කිව්වා. අද රාත්‍රී කාලේ නිවන් පුරයට යන්න මගේ අදහසයි කිව්වා. බුදුහාමුදුරුවනේ සෑම ප්‍රතිපදාවක්ම
නිවන් පුරට යන දවසේ බුදුන් වෙත පැමිණිලා සමු අරගෙන क्षमा කර ගැනීම නැත්තම් කමා කර ගැනීම සමාව අයදීම බුදුහාමරේ ලෝක ධර්මතාවයක් නිසා ඔබ වහන්සේ ළඟට මමත් ඔබ වහන්සේ කමා කරවා ගන්න අවසර ගනු කැමැත්තෙන් බුදුහාමුදුරුවනේ මං මේ වැඩම කළේ. ස්වාමීනි භාගතුන් වහන්සේ දැන් මම අනන්ත වූ අප්‍රමාණ වූ අසංඛ්‍ය කල්පලක්ෂයක් ඔබ වහන්සේට වගේ මට සිහි කරන්න පුළුවන්. එසේ සිහි කරනකොට ස්වාමීනි භාගතුන් වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් මුළුල්ලේ ඔබ වහන්සේට සෙවණැල්ලක් වගේ එවාගේම ස්වාමි දියණියක පත්නියක වේ මම මේ සංසාරික ජීවිතේ ආහැටි ඔබ වහන්සේ පාරමිතා නැමැති ලිය දලුලා වඩන්නට බුදුහාමුදුරුවනේ ජල ධාරාවක්සේ මම ඔබ වහන්සේට උදව් කළා. වැලක් වැඩෙන්න බුදුහාමුදුරුවනේ වතුර තියෙන්න ඕනේ. පාරමිතා නැමැති ලිය දලුලා වඩන්න බුදුහාමුදුරුවනේ ජල ධාරාවක් වගේ මම ඔබ වහන්සේට අනුබල දුන්නා. ලෝකනාත තථාගත බුදුරජාණන් වහන්සේ මේ විදියට මම ඔබ වහන්සේ සමග මේ සසර සැරිසරනා කාල පරිච්ඡේදය තුල මොනතරම් බුදුහාන්නේ මම පිං රැස් කළාද? මා විසින් බුදුහාමුදුරුවනේ යම් පිනක් රැස් කරනු ලැබුවාද ඒ පින ඔබ වහන්සේ නිසාමයි. ඔබ වහන්සේ පිණිසමයි මං ඒ සෑම පිනක් බුදුහානේ රැස් කළේ. ඔබ වහන්සේගේ බුදු වැසට මන් දන්නවා බුදුහාමුදුරුවනේ මේ සෑම දෙයක්ම පේනවා කියලා. ස්වාමීනි භාගතුන් වහන්සේ මේ ආපු ගමන් මගේදී යම් දවසක යම් විටක ඔබ වහන්සේට මගෙන් දුකක් මගෙන් අපහසුතාවයක් සිදු වූ වාද බුදුහාමුදුරුවනේ සිතාමතා කරපු දේවල් නෙවෙයි ඒවා. සතර දෝෂේ නිසා බුදුහාන්නේ මගේ අතින් සිද්ධ වුණු වැරදි ඒවා. ඒත් බුදුහාමුදුරුවනේ මම හිතනවා ඒක අල්ප වශයෙන් සිද්ධ වුණේ. මම ඔබ වහන්සේට වරදක් කළා නම් සතර දෝෂයක් නිසා මිසක හිතාමතා කරපු දේවල් නෙවෙයි. ඒකත් සුළුවෙන් බුදුහාන්නේ සිද්ධ වුණේ. ඔබ වහන්සේගේ දාන පාරමිතාව කුළුගන්වා දීමට ඔබ වහන්සේගේ ජීවිතේ පවා බුදුහාමුදුරුවනේ ගලවා දෙන්න මං ඔබ වහන්සේ නිසා මේ සංසාර ජීවිතේ අනන්ත ප්‍රමාණ දුක් විඳා. සමහර විටක මගේ දැඩි බව නිසා ඔබ වහන්සේ වේදනාවටපත් වෙන්නේ නැති. වේදනාවටපත් වූ අවස්ථා නැතුව නෙවෙයි මම දැකලා තියෙන බුදුහාමුදුරුවනේ. එනමුත් ඒ මාගේ දැඩි බව ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේගේ පාරමිතා පුරන්න උපකාර වුණා මිසක මගේ දැඩි බව ඔබ වහන්සේගේ පාරමිතාවට කවදාවත් බාධාවක් වුණේ නැහැ. බුදුහානේ ඔබ වහන්සේට මතකද සියලු ආභරණයෙන් සැරසුණු ඉෂ්ටියක් කෙරෙහි සුබ වශයෙන් බලල පැවිද්දේ කලකිරුණු සිවුරු වැරලා යාමට සූදානම් වන උත්සාහගත් භික්ෂුවක් නිසා දේශනා කළ අපි දෙන්නගේ අතීත භවයන් පිළිබඳ වූ කුස ජාතකය ඊට කදිම නිදසුනක් බුදුහාමුදුරුවනේ. එදා වහන්සේ කුස රජුරෝ ස්වාමිනී මම එදා පබාවතයයි. කුස රජුරු අතහැර සිය දෙමව්පියන් වෙත ගියපු ඒ පභාවතිය පිළිබඳ සෙනෙහසින් ඈ සොයාගෙන ආ කුස රජු අස්ගාලේ වෙසෙමින් ඇත්ගාලේ වෙසෙමින් පභාවතියට ඇත් බෙටි වලින් පිනතුට මතක ඇති මේ කතාව. අස් බෙටි වලින් ඒ ගැසූ කල්හි මගුල් පොකුණෙහි සැඟවිලා ඉඳගෙන මම කුස වෙමි. මම කුස වෙමි කියමින් පභාවතියගේ අතින් අල්ලාගත් වෙලාවේ පභාවතිය නින්දා පහස කළේ
ස්වාමීනි දැන දැන නෙවෙයි නොදැනමයි කිව්වා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කුස රජුව පබාවතිය සොයාගෙන සාගලපුරයට ආපු වෙලාවේ දැනගත් මොහොතේ පටන් පබාවතිය සුව යහනාව කවදාවත් සැතපුණේ නැහැ කිව්වා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට මතකයි කිසිවෙකුටත් කිසිම කෙනෙකුටත් කිසිම දවසක නොදැනෙන විදියට බුදුහාන්නේ මම ඇත්තටම වැළපුණා කිව්වා. පබාවතිය Tamanට හිතක් තියනවද කියලා දැන ගැනීම පිණිස ඒ ආහාර කඳ කරතබාගෙන එමින් හිනි පාමුල වැදගත් වෙලා හිනි පාමුල ඇදගෙන වැටුණු වෙලාවේ ලයෙහි අත් ගසාගෙන කඳුළු ධාරා වගුරුවමින් ඇය කුස රජු වෙත දිව ආවේ රජ්ජුරුවන්ට ඇති සෙනෙහස නිසාමයි කිව්වා. එදා බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ කුස රජ්ජුරුව හැටියට ඉන්න කාලේ කුස රජ්ජුරුව ගෙනාපු භෝජන එතුමිය බුදුහාමුදුරුවනේ අනුභව කළේ නෑ. ඒ බොජුන් මම එදා බුදුහානේ 16ට දුන්නා. 16ට දීලා 16 භෝජනයේම තමයි බුදුහානේ මං අනුභව කළේ. බලන්න පින්නතුනේ මේ යශෝදරා පබාවතිය හැටියට ඉන්න කාලේ අර කුස රජුරෝ සාගල පුරයට ආපු වෙලාවේ ඒ සියල්ල දැනගෙන රාජ සම්පත්තිය පවාත හැරිය පින්නතුනේ. කවුරු නිසාද? කුස රජුරෝ පබාවතිය නිසා. එහෙම දැනගෙන දැන් යශෝදරාව කියනවා එදා ඔබ වහන්සේ බුදුහාමුදුරුවනේ 16ගේ භෝජනය අනුභව කරනව කියලා දැනගත්තු නිසා මම 16 භෝජනය අනුභව කළා කිව්වා. ස්වාමීනි භාගතුන් වහන්සේ ස්වාමි ගෞරවය නිසාම කුස රජුරෝ ගෙන ආහාර අනුභව නොකරමින් මම ඉෂ්ටේ ධර්මයේ හොඳින් ආරක්ෂා කළා. පබාවතියම පැතුවා වූ කුස රජු තම රාජ්‍ය මෑණියන් හට පවරා දීම ස්වාමිනී භාගතුන් වහන්සේ දාන පාරමිතාවට අනුබලයක් බවට පත් වුණා. පබාවතිය වන මගේ පහත ලැබපු තැන් පටන් ඒ කෙරෙහි ස්නේහයෙන් ප්‍රේමයෙන් අනිෂ්ඨීන් ප්‍රාර්ථනා නොකොට සීලය ආරක්ෂා කිරීම බුදුහාමුදුරුවනේ සීල පාරමිතාවට අනුබලයක් වුණා. ඒ වගේ මේ කියන්නේ පින්නතුනේ දසපාරමිතා පුරඹු හැටි. කුස රජු රැටින කාලේ දසපාරමිතාම සම්පූර්ණ කළා. දැන් දාන පාරමිතාවත් සම්පූර්ණ කළා. දැන් සීල පාරමිතාවත් සම්පූර්ණ. ඇයි පබාවතිය හැර වෙන කිසි කෙනෙක් ප්‍රාර්ථනා කළේ නැහැ. ඇගේ පහස ලැබුව තැන් පටන් පබාවතියමයි ප්‍රාර්ථනා කළේ. තව කියනවා රාජ්‍ය සම්පත්තිය අතහැර දැමීමම බුදුහාමුදුරනේ නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවට අනුබලයක් බවට පත් වුණා. ස්වාමිනී භාගතුන් වහන්සේ පබාවතිය නිසා මාලා කර්ම, ඒ කියන්නේ මල් කර්මාන්ත නාදී නොයෙක් කර්මාන්ත කිරීම ප්‍රඥා පාරමිතාවට අනුබලයක් බවට පත් වුණා. අවුරුදු 7ක් මුළුල්ලේ පබාවතියම ප්‍රාර්ථනා කරගෙන දැඩි දුක් විඳීම වීර පාරමිතාවට අනුබලයක් බවට පත් වුණා බුදුහාමුදුරුවනේ. පබාවතිය වන මගේ රළු වචන ඉවසමින් ඇය බලෙන් ගෙන යාමට නොසිතීම බුදුහාමුදුරුවනේ ශාන්ති පාරමිතාවට අනුබලයක් බවට පත් වුණා. මම එදා ඔබ වහන්සේට කිව්ව මතක ඇති මම ප්‍රාර්ථනා කරන්නේ නැතුව තොපගේ රටට යවයි කියලා කියපු වෙලාවේ පබාවතිය කියපු වෙලාවේ ඔබ වහන්සේ කියපු දේ තමයි පුරුෂ වීරියක් තියෙනම නම් පිරිමියෙකුට හයියක් තියෙනම නම් මාගේ අගමෙහෙසිය කරගෙන මිසක නුඹ හැරදමා මම මගේ නුවරට කවදාවත් යන්නේ කියලා ඒ වචනයේ සැබෑ කිරීමෙන් බුදුහාමුදුරුවනේ සත්‍ය පාරමිතාවට අනුබලයක් බවට පත් වුණා. ස්වාමීනි භාගතුන් වහන්සේ එක්වරක් ගසපු චක්‍රයේ අදිෂ්ඨාන බලයෙන් 15 පැයක් මුළුල්ලේ එක දිගට කරකීමම නැත්නම් කරකැවීමම ඒ සැලැස්වීමම අදිෂ්ඨාන පාරමිතාවට බුදුහාමුදුරුවනේ අනුබලයක් බවට පත් වුණා.
පබාවතිය පැහැරගෙන යන්න ආපු නොයෙක් සතුරු රජබුරු සෑම දෙනා කෙරෙහිම කෝපයක් ද්වේෂයක් උපදවා ගන්න නැතුව ඔවුන්ට ජීවිත දානයත් ඉෂ්ටි දානයත් ලබා දීම බුදුහාමුදුරුවනේ මෛත්‍රී පාරමිතාවට අනුබලයක් බවට පත් වුණා. මේ සියලු තන්හි අකම්පිතව කම්පාවක් නොවි ජය ගැනීම උපේක්ෂා පාරමිතාවට බුදුහාඳුරුණේ අනුබලයක් බවට පත් වුණා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එදා මගේ දැඩි බව සත්‍යක් බවත් ඔබ වහන්සේට පක්ෂපාතීව විසූ බවත් ඒ කුස ජාතකයේ බුදුහාඳුරුවනේ කදිම නිදසුනක් අපි දෙන්නගේ ආත්මෙට. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එදා මට මතකයි අපි දෙන්නගේ අන්තිම ආත්මේ. ඒ තමයි වෙස්සන්තර ආත්මේ. එදා ඔබ වහන්සේ වෙස්සන්තර මහරජුරු මම මන්ත්‍රී දේවියයි. එදා ඔබ වහන්සේට මතකයි සුදු ඇත් පැටවෙක් ලැබුණා. තෑග්ගක් හැටියට දෙවියන්ගෙන්. ඒ සුදු ඇත් පැට ඔබ වහන්සේ කරපු දේ තමයි කලිඟුර රජුරවන්ට දන් දුන්න බුද්ධත්වයේ පතා. මිනිසු කුපිත වුණා. එදා තමයි තාත්තගේ පුතේ වෙස්සන්තර දැන් රජකම් කරන්න හම්බෙන්නේ නැහැ. දැන් ඵලයන් පුතේ කැලෑවට කිව්වා. මන්ත්‍රී දේවියයි ක්‍රිෂ්ණ ජිනාවයි ජාලියම බලා ගන්නම් කියලා. එදා බුදුහාමුදුරේ තාත්තගේ කීමට ඔබ වහන්සේ වනවදින්න සෝදානම් වුණු මොහොතේ මම ජාලියේ කුරේකටයි ක්‍රිෂ්ණ ජිනාවේ කුරේකටයි මගේ දරුවෝ දෙන්න උරයිස් දෙකට අරගෙන පිටිපස්සෙන් ආවේ ඔබ වහන්සේගේ අනේ ස්වාමීනි බ්‍රහ්මචර්යාවට අන්තරාවක් කරන්න නම් නෙවෙයි බුද්ධත්වයට උදව් කරන්නයි කිව්වා. නමුත් ස්වාමීනි ඔබ වහන්සේ මම එදා ඒ දරුවෝ දෙන්නට පළවැල නෙලාගෙන ඉන්න කැලෑවට ගිය සුළු මොහොතට අර කොහේවත් නැතු ඉඳලා ආපු ගොරහැඬි ජෝජක මමට මගේ ලස්සන දරුවෝ දෙන්න දන් දුන්නා. බුදුහාමුදුරුවනේ දරුවෝ දෙන්න දන් දෙනකොට මගේ පුතා ජාලිය කියලා තිබුණා. තාත්තට ඕනේ බුදු වෙන්නනේ නංගි තියාගන්න මම යන්නම් කියලා. එතකොට ඔබ වහන්සේ කියලා තිබුණ පුතේ නංගි නුඹ විතරක් දීලා බුදු වෙන්න බෑ පුතේ දෙනවනම් නුඹයි නංගි දෙන්නම දෙන්න ඕනේ පුතේ තාත්තට බුදු වෙන්න. අනේ පුතේ අම්මා එන්න කලින් නංගිත් අරගෙන ඉක්මනට යන්න තාත්තට බුදු වෙන්න. මේ තාත්තා පුතේ අනාගතේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. එදාට මේ ලෝකේ සියලුම සත්වයන් සසර දුකින් නිදහස් කරන මොහොතේ පුතේ නුඹයි නංගි දෙන්නම සසරෙන් නිදහස් කරනවා. පුතේ මේ තාත්තා කවදාවත් බොරු කියලා නැහැ. බොරු කියන්නෙත් නැහැ පුතේ. තථාගත බෝසත්වරු පින්නතුණි බුදු වෙනකන් වැරද්ද දෙකක් කරන්නේ නැහැ. ඒක පින්නතුන් දන්නවා. ඒ තමයි බොරු කියන්නේ කවදාවත් අනුන්ගේ දෙයක් හොරකම් කරන්නේ නැහැ. එදා පින්නතුණි ඒ දරුවෝ දෙන්නට ඉපිලෙන් තලතලා ජෝජක බමුණ අරගෙන යන්න සූදානම් වෙනකොටත් මතක තියාගන්න ඒ දරුවෝ දෙන්න දන් දෙනකොට අපේ බුදුහාමුදුරුවන්ගේ ඇස් දෙකට පින්නතුණි වැටුනේ කඳුළු නෙවෙයි ලේ. ඒ ලේ තෙලලයි පින්නතුණි අපේ බුදුහාමුදුරුව බුදු වුණේ. පින්නතුන්ට පුළුවන් නම් කියන්න මේ ලෝකේ මොන තාත්ත කෙනෙකුටද පින්නතුණි දරුවෙක් නැති වුණා කියලා ඇස් දෙකට කඳුළු මිසක ලේ ආවේ. මේ ලෝකේ මොන අම්ම කෙනෙකුටද පින්නතුණි දරුවෙක් නැති වුණා කියලා ඇස් දෙකට කඳුළු මිසක ලේ ආවේ. නමුත් මතක තියාගන්න යශෝදරාව කියනවා ස්වාමීනි ඒ දරුව දෙන්න දන් දෙනකොට ඔබ වහන්සේගේ ඇස් දෙකට කඳුළු වෙනුවට ලේ ආවේ. එහෙනම් මට වඩා දුකක් ඔබ වහන්සේට දැනෙලා තියෙනවා. මේ සසර ජීවිතේ අපිට දරුව නැති වුණා. නමුත් ස්වාමීනි මම ඉෂ්ටියක් හැටියට කඳුළු හෙළුවා. නමුත් කිසි මාත්මයක මගේ ඇස් දෙකට කඳුළු වෙනුවට ලේ ආවේ නැහැ කිව්වා. එහෙනම් ස්වාමීනි දරුව දෙන්න දුන්නේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙනමයි. එදා දරුව දෙන්න දන් දෙනකොටත් කල්පනා කළේ මේ දරුව දෙන්න දන් දුන්නට මොකද අනාගතේ ලෝක සියලුම සත්වයන් සතර දුකින් නිදහස් කරන්න පුළුවන්. ඒ නිසා පුතේ තාත්ත වෙනුවෙන් පුංචි දුකක් විඳින නංගිත් එක්ක කරුණාකර නංගිත් අරගෙන යන්න කිව්වා. පින්නතුනි යශෝදරාව අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ දරුව දෙන්න දන් දෙනකොට මේ මිහිතලයත් කම්පා වුණා. ඇයි බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේගේ හදවත කම්පා වුනේ නැත්තේ? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම දරුව දෙන්නට පළවෙනිලාගෙන ආවා. මං ආපු ගමන් හැවි කෝ දරුව දෙන්න කියලා. ඔබ වහන්සේ මට මොකද්ද කිව්වේ? දෙවෙනි සතුටු වෙන්න
බුද්ධත්වයේ පතා දරුවෝ දෙන්න දන් දුන්න දැන් පින් අනුමෝදන් වෙන්න කිව්වා සාදු කියලා. ඔන්න ඔබ වහන්සේ මට කියපු ටික. මොන පිනක්ද බුදුහාමුදුරුවනේ මට පිනක් මතක් වුණේ අර මහ ඝන කැලෑවේ පඳුරක් ගානේ මං දරුවෝ දෙන්න හෙව්වා. ඒත් බුදුහානේ මට හොයාගන්න බැරි වුණා. ස්වාමීනි භාගතුන් වහන්සේ මට මතකයි ජීවිතයේ අවසාන වතාවට ඔබ වහන්සේ මාව උකුලට ගත්තා. අරගෙන මගේ හිස පිරිමැද මැද ඔබ වහන්සේ කිව්වේ දේවියනේ දුක් වෙන්න එපා. අනාගතේ ඔය ජාලිය නුඹේ කුසේ රාහුල නමින් උපදිනවයි කිව්වා. ඔය කෘෂ්ණ ජින අනාගතේ ශාසනේ උප්පලවන්නා හැටියට ලස්සන භික්ෂුණී හැටියට උප්පත්ති ලැබනවා කිව්වා. ඒ වගේම පින්නතුණි ඉපදුනා. බොරු කියලා කවදාවත් දරුවෝ දන් දුන්නේ නැහැ. පින්නතුණි එදා යශෝදරාව මේ සියල්ලම සිහිපත් කරලා බුදුහාමුදුරුවන්ට කියනවා දැන්වත් පිරිනිවන් පාන්න මට අවසර දෙන්න කිව්වා. ස්වාමිනී භාගතුන් වහන්සේ මට සිරිපතුල් අල්ලලා වඳින්න ඕනේ. එදා සුමේද තාපස කාලේ ඔය මඩ වගුර හද ඉන්නකොට ඔය කකුල් දෙකේ තිබුණේ මඩ මම එදාම හිතාගත්තා ඔය කකුල් දෙකේ මඩ ඉවත් කරලා ඔය කකුල් දෙක සිරිපතුලක් බවට පත් කරලා වඳින එක වඳිනවාමයි ස්වාමීනි. ස්වාමීනි භාගතුන් වහන්සේ මම මේ අවසන් වරට වන්දනා කරන්නේ මා විසින් මඩ ඉවත් කරලා සිරිපතුලක් බවට පත් කරපු මේ සිරිපතුල් දෙකයි මම මේ වන්දනා කරන්නේ. නිවන් පුරයට යන්න මට අවසර දෙන්න. සතර දුකෙන් නිදහස් වෙන මාවත ඔබ වහන්සේ මට කියලා දුන්නා. ස්වාමීනි භාගතුන් වහන්සේ මම නිවන් පුරයට යනවා. එතකොට බුදුහාමුදුරුවෝ යශෝදරාවට කියනව යශෝදරාවිනේ නුඹ ඔය කියන්නේ පිරිනිවන් පාන නම් හදන්නේ නිකං පිරිනිවන් පාන්න එපා. කුමන හෝ ප්‍රාතිහාරයක් පාලා රැස්වලා ඉන්න මිනිස්සුන්ට කියන්න මම තමයි රාහුල පුංචි හාමුදුරුවන්ගේ අම්මා කියලා. අම්මා කියලා පිරිනිවන් පාන්න මට ඇති. පින්නතුනේ එදා මේ නිල්වන් අහසේ යශෝදරාව ලස්සන නෙළුම් මලක් මැව්වා. නෙළුම් මල දැකලා මිනිස්සු හයියෙන් සාදු කිව්වා. ඒ සාදු කියන ගමන් සමහර මිනිස්සු කිව්වා අදත් බුදුන් අදත් ප්‍රාතිහාර්ය පෑවා කිව්වා. එදා තමයි යශෝදරාව කියන්නේ මිනිසුනේ මේ බුදුන්ගේ ප්‍රාතිහාර්ය නොව මේ බුදුන්ගේ ප්‍රතිපදාවගේ ප්‍රාතිහාර්යයි. මම තමයි රාහුල පුංචි හාමුදුරුවන්ගේ අම්මා. අනේදා මිනිස්සු දැනගත්තා මේ තමයි රාහුල පුංචි හාමුදුරුවන්ගේ අම්මා. ඇය තමයි යශෝදරාව. එහෙත් යශෝදරා අවසාන මොහොතේ බුදුහාමුදුරුවන්ට කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මම පිරිනිවන් පෑවට පස්සේ මගේ දේහයේ දැවීමෙන් පසු චිතකයේ ඇතුළේ ඉතුරු වෙන එකම ධාතුන් වහන්සේ නමක්වත් කෙලෙස් සහිත කිසිම මිනිසෙකුට අල්ලන්නවත් නොහැකි වේවා කියලා මං අදිෂ්ඨාන කරනවා. යශෝදරාවගේ ධාතුන් වහන්සේලා සෝවාන් අයටත් බෑ අල්ලන්න. සකු르දාගාමයටත් බෑ. අනාගාමයටත් බෑ. රහත් උතුමන්ට විතරයි. යශෝදරාවගේ දේහය දවල් අවසන් වෙනකන් දෙවියොත් බලාගෙන හිටියා. ඇයි? යශෝදරාවගේ එකම ධාතුන් වහන්සේ නමක් වරන් යන්න කොහාටද? දිවි ලෝකෙට. නමුත් බැරි වුණා. ඇයි? දෙවියන්ටවත් යශෝදරාවගේ ධාතුන් වහන්සේලා අල්ලන්න බෑ. දෙවියනුත් පින්නතුනි කෙලෙස් සහිතයි. අන්තිමට පින්නතුන් දන්නවා දෙවියන් බලන් ඉඳලා බැරි මෙතන දිවි ලෝකයට අරගෙන ගියා කියන්නේ යශෝදරාව දවල පොච්චලා ඉතුරු වෙච්ච අලු ටික විතරයි. ඒ අලු අරගෙන ගිහිල්ලා දෙවියන් දිවි ලෝකෙ හැදුවා පින්නතුනි යශෝදරා මහසෑය නමින් සෑයක්. ඒ යශෝදරා මහසෑයට අපගේ වන්දනීය නමස්කාරයම වේවායි සාදු 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 කියලා ප්‍රාර්ථනා කරන්න. මේ ඉගෙන ගත්තේ යශෝදරාවතයි. මේ ධර්ම දේශනාව පින්නතුන් බොහෝම ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කළා. අද මේ ධර්මානුශාසනාවෙහි ශ්‍රද්ධාවන්ත දායකත්වයේ භාරගෙන කටයුතු කරන්නේ නම්බර 362 ඒ දෙලගොඩ පදිංචි ඊයේ මෛත්‍රීපාල මහත්මයා සහ දොම්පේ ප්‍රාදේශීය සභාවේ ආයුර්වේද ඖෂධ සංයෝජක දැනට විශ්‍රාමික ඊයේ
නන්දාවතී මහත්මනිය. ඒ දෙපළ බොහෝම ශ්‍රද්ධාවෙන් මේ පින්කම සිද්ධ කළේ. බලාපොරොත්තු වන්නේ ඊයේ මෛත්‍රීපාල මහත්මයාගේ දෙමව්පියන් වන දැනියෙල් අප්පුහාමි පියාණන්ටත් ඩී.එම්. දිසි නෝනා මෑණියන්ටත් පින් අනුමෝදන් වේවා. ඒ අම්මටත් තාත්තටත් හැකි ඉක්මන් භවයකදී සාංසාරික දුක් කෙලවර නිර්වාණාභෝධයේ පිණිසම මේ සියලු කුසල් උපකාර වේවා. නිවනින්ම නිවී සැනසෙත්වායි සාදු සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ඊයේ කරලා ඉන්නෝනා උපාසිකා මාතාවටත් ඊයේ ආරුන් එදිරිසිංහ ආදරණීය පියාණන්ටත් දයාරත්න එදිරිසිංහ මල්ලි සෝමා එදිරිසිංහ නංගි වෛද්‍යාචාර්ය W එදිරිසිංහ සුළුපියා සෙනේරිස් එදිරිසිංහ සුළුපියා යන මේ නම් සඳහන් කළ සීල දනාට මේ උතුම් පින් අනුමෝදන් වේවා. සංසාර දුක් කෙලවර ඒ ඇත්තෝ නිවනින්ම නිවී සැනසෙත්වායි සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම සුජීවත්ව වාසය කරන මලින්ද පුතුණුවන්ටත් ඒ වගේම රාජිකා දියණියටත් නිම්මි නිරෝෂා මිනිබිරියටත් මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු රැකී ආරක්ෂා කටයුතු සියල්ලක්ම ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ධාර්මික සිතුම් පැතුම් සියල්ලක්ම හැමතින්න සඵල වේවා. සියලු ශාන්තියක් දරුවන්ට ලැබේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ද්වේෂක්ඛයෝ නිබ්බානං